පීගොණුවේ මූලද්‍රව්‍ය පළමු වන කොටස. සුබ දවසක් වේවා සියලුම දෙනාට. ආදරණීය දරුවනි, අපස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ යටතේ තියෙන SPD ගොනුවල මූලද්‍රව්‍ය කියන පාඩම තමයි අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මීට කලින් අපි සාකච්ඡා කරා S ගොනුවේ මූලද්‍රව්‍ය පිළිබඳව. අද අපි ආරම්භ කරන්න යනවා P ගොනුවේ මූලද්‍රව්‍ය වල රසායනය පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් P ගොනුවේ මූලද්‍රව්‍ය වලට අයිති වන 13 වන කාණ්ඩය සහ 14 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පිළිබඳව තමයි මේ වීඩියෝ එක යටතේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පීගොණුවේ මූලද්‍රව්‍ය රසායනය. පීගොණුවේ මූලද්‍රව්‍ය කියලා කියන්නේ ආවර්තිතා වගුවේ පී කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින මූලද්‍රව්‍ය වලට. එතකොට ආවර්තිතා වගුවේ පී කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින මූලද්‍රව්‍ය ඇතුළත් වෙන කාණ්ඩ තමා 13 වන කාණ්ඩය, 14 වන කාණ්ඩය, 15 වෙනි කාණ්ඩය, 16 වෙනි කාණ්ඩය, 17 වෙනි කාණ්ඩය සහ 18 වෙනි කාණ්ඩය කියන කාණ්ඩ. එතකොට මේ කාණ්ඩවලට අයිති මූලද්‍රව්‍ය වල ගුණ පිළිබඳව සහ ඒවා හදන සංයෝගවල විශේෂ ගුණ පිළිබඳව සලකා බලන එක තමයි මෙම පීගොණුවේ මූලද්‍රව්‍ය අධ්‍යයනය කිරීමේදී අපි විසින් සිදු කරන්නේ. ඒ යටතේ මුලින්ම අපි සලකා බලනවා 13 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පිළිබඳව. එතකොට 13 වන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය මොනවද? බෝරෝන්, ඇලුමිනියම්, ගැල්ලියම්, ඉන්ඩියම් සහ ටැලියම් කියන මූලද්‍රව්‍ය තමයි 13 වෙනි කාණ්ඩයට අයිති වෙන්නේ. එතකොට මේ මූලද්‍රව්‍ය වලින් බෝරෝන් කියලා කියන්නේ ලෝහාලෝහයක්. ඒ කියන්නේ ලෝහවල ලක්ෂණ වගේම අලෝහවල ලක්ෂණත් බෝරෝන් වලට තියෙනවා. මේ හේතුව හින්දා බෝරෝන් අඩංගු සංයෝග ගොඩක් ඒවා සහ සංයෝජ සංයෝග වෙනවා. එතකොට කාණ්ඩයේ ඊළඟට තියෙන මූලද්‍රව්‍ය තමයි ඇලුමිනියම් කියලා කියන්නේ. ඇලුමිනියම් කියලා කියන්නේ උභයගුණී ලක්ෂණ සහිත ලෝහයක්. ඒ හින්දා මේ ඇලුමිනියම් අපි අම්ල සමග සහ භෂ්ම සමග කියන දෙකම සමග ප්‍රතික්‍රියාවලට යොදා ගන්නවා. ඊළඟට තියෙන සමාජිකින් තමයි මේ කාණ්ඩයේ ඉන්ඩියම් සහ තැලියම්. මේ ඉන්ඩියම් සහ තැලියම් දෙකම ලෝහ ලක්ෂණ පෙන්වනවා. මේ කාණ්ඩයේ පළමු වෙන සමාජිකයනේ බෝරෝන්. බෝරෝන් වල තියෙන ඉතාමත් කුඩා පරමාණුක අරය නිසා බෝරෝන් කාණ්ඩයේ අනිකුත් සමාජිකීන්ට වඩා වෙනස් ලක්ෂණ පෙන්눔 කරනවා. ඒ වගේම මේ බෝරෝන් 14 වන කාණ්ඩයේ තියෙන සිලිකන් සමග ප්‍රබල විකර්ණ සම්බන්ධතාවයක් පෙන්වනවා. 13 වන කාණ්ඩයේ තියෙන සියලුම මූලද්‍රව්‍ය ධන 3 ඔක්සිකරණ අවස්ථාව තමයි පෙන්눔 කරන්නේ. එතකොට මේ 13 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් අපස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ යටතේ අපිට හදාරන්න තියෙන්නේ ඇලුමිනියම් මූලද්‍රව්‍ය පිළිබඳව පමණයි. අපි ඇලුමිනියම් ගැන කතා කරද්දී පෘථිවි කබලයේ 3 වෙනියට තියෙන සුලභම මූලද්‍රව්‍ය තමයි ඇලුමිනියම් කියලා කියන්නේ. ඔයාලට දැන් පේනවා ඇලුමිනියම් ලෝහයේ රූප සටහනක් මෙතන දක්වලා තියෙනවා.
මේ ඇලුමිනියම් වාතයට නිරාවරණය වෙලා තියෙනකොට පවතින පෘෂ්ඨය මත ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා Al2O3 ස්තරයක් හැදෙනවා. මේ ස්තරය මගින් ඇලුමිනියම් තව දුරටත් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කිරීම කෙරෙහි ප්‍රතිරෝධයක් ඇති කරනවා. ඒ හින්දා ඇලුමිනියම් වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති මූලද්‍රව්‍යයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඊළඟට අපි බලමු ඇලුමිනියම් වල ප්‍රතික්‍රියා මොනවද කියලා. ඇලුමිනියම් ඔක්සිජන් හැලජන සමග වගේම වාතයේ තියෙන නයිට්‍රජන් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඔයාලට මුලින්ම පෙන්න සමීකරණයෙන් දක්වලා තියෙන්නේ ඇලුමිනියම් ඔක්සිජන් සමග සිදු කරන ප්‍රතික්‍රියාවයි. මෙහිදී ප්‍රතිඵලයක් විදිහට ඇලුමිනියම් ඔක්සයිඩ් හැදෙනවා. ඊළඟට දෙවන සමීකරණයෙන් දක්වලා තියෙන්නේ ඇලුමිනියම් හැලජන සමග සිදු කරන ප්‍රතික්‍රියාව. ඔතනදී X අකුරෙන් සංකේතවත් කරලා තියෙන්නේ හැලජන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. මොනවද හැලජන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කියලා කියන්නේ? ඔයාලට මතක ඇති 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩින් අන්නේ කාණ්ඩයට තමයි හැලජන කාණ්ඩය කියලා කියන්නේ. එතකොට ඇලුමිනියම් හැලජනත් එක්ක ප්‍රතික්‍රියා කරලා AlX3 කියන සංයෝගය හැදෙනවා. ඊළඟට දක්වලා තියෙන්නේ ඇලුමිනියම් නයිට්‍රජන් සමග සිදු කරන ප්‍රතික්‍රියාවයි. ඇලුමිනියම් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇලුමිනියම් නයිට්‍රයිඩ් සාදනවා. අපි දැන් ප්‍රතික්‍රියාශීලීතාවය සාපේක්ෂව ගත්තොත් පළමුවන සහ දෙවන කාණ්ඩවල මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව ඇලුමිනියම් ප්‍රතික්‍රියාශීලී බවෙන් අඩුයි. එතකොට මේ ඇලුමිනියම් අම්ල සහ භෂ්ම කියන දෙවර්ගයත් එක්කම ප්‍රතික්‍රියා කරනවා. අපි කිව්වනේ ඇලුමිනියම් කියන්නේ උභයගුණී ලෝහයක් කියලා. එම නිසා අම්ලත් එක්ක වගේම භෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔයාලට දක්වලා තියෙනවා මේ පහත දක්වලා තියෙන සමීකරණ වලින් අම්ල සහ භෂ්ම සමග ඇලුමිනියම් ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා. එතකොට ඇලුමිනියම් අයන ජලීය ද්‍රාවණ වලදී තිබිය යුතුයි කියලා අපේක්ෂා කරන්නේ හෙක්සා ඇලුමිනියම් අයන විදිහට. මේ හෙක්සා ඇලුමිනියම් අයන පහත සමීකරණයෙන් දක්වලා තියෙන විදිහට ජල විච්ඡේදනය වෙලා. ඒ කියන්නේ ජල අණුවක් සමග සම්බන්ධ වෙලා පෙන්ටා එක්වා හයිඩ්‍රොක්සයිඩෝ ඇලුමිනියම් අයන නිපදවනවා. ඊට පස්සේ තවත් ජල අණුවක් එක්ක සම්බන්ධ වෙලා හදනවා ටෙට්‍රා එක්වා හයිඩ්‍රොක්සයිඩෝ ඇලුමිනියම් අයනය හදනවා. ඇලුමිනියම් අයන වලට හයිඩ්‍රොක්සයිඩ් අයන ආකලනය වුණොත් මොකද වෙන්නේ කියලා ඊළඟට අපි බලමු. මෙතනදී සුදු පාට අවක්ෂේපයක් වන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් නිපද වෙනවා. මේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් තව දුරටත් හයිඩ්‍රොක්සයිඩ් අයන සමග ප්‍රතික්‍රියා කරලා ජල ද්‍රාව්‍ය ටෙට්‍රා හයිඩ්‍රොක්සයිඩෝ ඇලුමිනේට් කියන සංකීර්ණ අයනය බවට පත් වෙනවා. ඒ කියන්නේ ඇලුමිනියම් අයන හයිඩ්‍රොක්සයිඩ් එක්ක මුලින්ම ප්‍රතික්‍රියා කරාම හැදෙනවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සුදු පැහැති ජෙලටීනය අවක්ෂේපය. අපි තව දුරටත් හයිඩ්‍රොක්සයිඩයක් දාගෙන යද්දී හයිඩ්‍රොක්සයිඩ් අයන තව දුරටත් එක් කරද්දී ඒ කියන්නේ අපි භෂ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරනකොට හයිඩ්‍රොක්සයිඩ් එකතු වෙනවනේ.
තවදුරටත් ප්‍රතික්‍රියා කරගෙන යනකොට අර සුදු පාට ජෙලටිනය අවක්ෂේපය දිය වෙලා ජල ද්‍රාව්‍ය ටෙට්‍රාහයිඩ්‍රොක්සයිඩෝ ඇලුමිනේට් කියන සංකීර්ණ අයනය බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිට නිරීක්ෂණය වෙන්නේ අර සුදු පාට තියෙන ජෙලටිනය අවක්ෂේපය වැඩි දුරටත් හයිඩ්‍රොක්සයිඩ් අයන එකතු කරගෙන යද්දි පද්ධතියට අවක්ෂේපය දිය වෙලා යනවා අපිට පේනවා. එතකොට අපි දන්නවා 13 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන්නේ ns2 np1 කියලා. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ හේතුවෙන් ඒවට සහසංයෝජ බන්ධන 3යි හදන්න පුළුවන්. මේ හින්දා 13 වෙනි කාණ්ඩයේ බොහොමයක් සහසංයෝජ සංයෝගවලට තියෙන්නේ අසම්පූර්ණ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයක්. මොකද තව සහසංයෝජ බන්ධන 3යිනේ හදන්න පුළුවන්නේ. අපි මුහුම්කරණය ගැන කතා කරා. මුහුම්කරණය අනුව හිතලා බලද්දී තවත් සහසංයෝජ බන්ධන 3ක් විතරයි හදන්න පුළුවන්නේ. එතකොට මේගොල්ලන්ගේ කාක්ෂිකයේ අවසාන කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. ඒ හින්දා 13 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සහ සංයෝජ සංයෝග හදද්දී ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ හින්දා මේවට ඉලෙක්ට්‍රෝන දායකයෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන යුගලයක් ලබාගෙන ලුවිස් අම්ලයක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. මේ වගේ අසම්පූර්ණ ඉලෙක්ට්‍රෝන අෂ්ටක තියෙන සංයෝගවලට ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග කියලා අපි කියනවා. එතකොට මෙම කාණ්ඩයේ තියෙන බෝරෝන් සහ ඇලුමිනියම් කියන දෙවර්ගයම හදන්නේ අසම්පූර්ණ අෂ්ටක සහිත සංයෝග. මේ සංයෝගවල වායු අවස්ථාවේ තියෙනකොට අපි කියවනේ අෂ්ටක නියමය සම්පූර්ණ කරගන්න ඕන කියලා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේවා තවත් ඒ වගේම ඉලෙක්ට්‍රෝන ඌන තවත් අණුවක් එක්ක එකතු වෙලා ද්වි අවයවික වශයෙන් තමයි වායු අවස්ථාවේදී තියෙන්නේ. ඔයාලට දැන් මේ පේන රූප සටහනෙන් දක්වලා තියෙන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. අපි දන්නවා ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය ලිව්වොත් AlCl3 කියලා තමයි අපි ලියන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක ඌනතාවයක් තියෙනවනේ ඇලුමිනියම් වලට. අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැහනේ. ඒ නිසා තවත් ඒ වගේම ඇලුමිනියම් ක්ලෝරයිඩ් අණුවක් එක්ක එකතු වෙලා ඒකේ තියෙන ක්ලෝරීන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දෙකක් දායක කරගෙන ඔයාලට පේන ඔය රූප සටහනේ විදිහට ද්වි අවයවික විදිහට තමයි වායු අවස්ථාවේදී තියෙන්නේ. මීළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පිළිබඳවයි. එතකොට මේ 14 වෙනි කාණ්ඩයට අයිති වෙන මූලද්‍රව්‍ය තමයි කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින් සහ ලෙඩ් කියලා කියන්නේ. එතකොට මේ මූලද්‍රව්‍ය වලින් පළමුවන මූලද්‍රව්‍ය 3. ඒවට පුළුවන් සහසංයෝජ බන්ධන ජාල ව්‍යුහයන් හදන්න. ඒ කියන්නේ කාබන්, සිලිකන්, ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය වලට පුළුවන් සහසංයෝජ බන්ධන ජාල ව්‍යුහයන් හදන්න. මේ හේතුව නිසා මේ මූලද්‍රව්‍ය 3 සතුව ඉහළ ද්‍රවාංක පවතිනවා. අපි මීට කලින් ව්‍යුහය සහ බන්ධන කියන පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා කාබන් හදන මේ විදිහේ සහසංයෝජ බන්ධන ජාල ව්‍යුහයන් ගැන. ඔයාලට මතක ඇති. අපි කතා කරලා තියෙනවා දියමන්තිය සහ ග්‍රැෆයිට් පිළිබඳව.
ඒ වගේම ඒ කාණ්ඩයේ තියෙන සිලිකන් සහ ජර්මේනියම් වලටත් මේ වගේ ජාල ව්‍යුහයන් හදන්න පුළුවන්. මේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය අතරින් කාබන් කියන්නේ අලෝහයක්. එතකොට සිලිකන් සහ ජර්මේනියම්. සිලිකන් සහ ජර්මේනියම් ලෝහ වෙනවා. ඒ කියන්නේ ලෝහවල ලක්ෂණ සහ අලෝහ ලක්ෂණ කියන දෙකම තියෙනවා සිලිකන් වලටයි ජර්මේනියම් වලටයි. මේ කාණ්ඩයේ අවසානයේටම තියෙන මූලද්‍රව්‍ය දෙක තමයි ටින් සහ ලෙඩ් කියලා කියන්නේ. එතකොට ඒ මූලද්‍රව්‍ය දෙකම ලෝහ ලක්ෂණ තමයි පෙන්눔 කරන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරමු මේ 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ස්වභාවයේ තියෙන්නේ කොයි විදිහටද කියලා. ගල් අඟුරු, බොර තෙල්, කැල්සයිට්, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ්, මැග්නසයිට් සහ ඩොලමයිට් කියන මේ දේවල් තමයි ස්වාභාවිකව කාබන් හමුවන ප්‍රභව වෙන්නේ. එතකොට අපි මීට කලින් S ගොනුවේ ලෝහ පිළිබඳ සාකච්ඡා කරනකොට මේ ප්‍රභව ටිකේ නම් සාකච්ඡා වෙනවා ඔයාලට මතක ඇති. එතනදී අපි කතා කරේ කැල්සියම් එහෙම නැත්නම් මැග්නීසියම් පිළිබඳවනේ. ඒ වගේම මේ ප්‍රභවවල කාබන් මූලද්‍රව්‍යයක් තියෙනවා. ඒ නිසා මේවා කැල්සයිට්, ඩොලමයිට්, මැග්නසයිට් වගේ දේවල් අපි කලින් සාකච්ඡා කරපු ඒ වගේ දේවල් වල කාබනුත් අන්තර්ගත වෙන හින්දා ස්වාභාවික කාබන් හමුවන ප්‍රභව යටතට අපි ඒවත් සාකච්ඡා කරනවා. ඊට අමතරව මේ කාබන් වල තියෙනවා බහුරූපී ආකාර. මිනිරන්, දියමන්ති සහ ෆුලරීන් කියන බහුරූපී ආකාර වලිනුත් අපිට කාබන් හමු වෙනවා. දැන් කලින් සාකච්ඡා කරපු ඒ වගේ කාබන් වෙනත් මූලද්‍රව්‍යයක මිශ්‍ර වෙලානේ තිබ්බේ. මෙතනදී අපි දන්නවනේ බහුරූපී ආකාර කියන්නේ එම මූලද්‍රව්‍යම බන්ධන හැදිලා එකකට එකක් සම්බන්ධ වෙලා හැදෙන ආකාරනේ. එතකොට ඒ විදිහට බහුරූපී ආකාර වලිනුත් කාබන් හමු වෙනවා. අපි මීට කලින් කතා කරලා තියෙනවා මම කලිනුත් කිව්වා මිනිරන් සහ දියමන්ති ගැන. කාබන් වල බහුරූපී ආකාර විදිහට. ඊට අමතරව මේ ෆුලරීන් කියන බහුරූපී ආකාරය මෑත කාලයේදී සොයාගත්ත බහුරූපී ආකාරය. අපි ෆුලරීන් ගැන කතා කරද්දී වඩාත්ම සුපතල ෆුලරීන් ආකාරය තමයි බක්මිනිස්ටර් ෆුලරීන් කියලා කියන්නේ. මේ බක්මිනිස්ටර් ෆුලරීන් එහෙම නැත්නම් බකී බෝල් කියලත් මේකට කියනවා. බක්මිනිස්ටර් ෆුලරීන් කියලා එකට නම් කරලා තියෙන්නේ ඒක සොයාගත්ත පුද්ගලයාගේ නම අනුවයි. මෙතනදී තියෙන්නේ කාබන් පරමාණු 60ක ව්‍යුහයක්. කාබනික රසායනයේදී වැදගත්ම මූලද්‍රව්‍ය තමයි කාබන් කියලා කියන්නේ. එතකොට මේ කාබන් ජීවයේ පදනම විදිහටත් හඳුන්වනවා. මොකද ජීවී ද්‍රව්‍ය හැම එකක්ම කාබනික ද්‍රව්‍ය වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඊළඟට අපි කාණ්ඩයේ පහළට යනකොට තියෙන්නේ ඊළඟ මූලද්‍රව්‍ය සිලිකන්නේ. සිලිකන් අකාබනික බහුඅවයවික කර්මාන්තයේදී විශාල වශයෙන් භාවිතා වෙනවා. ඊට අමතරව ඊළඟට තියෙන ජර්මේනියම් අර්ධ සන්නායක කර්මාන්තයේදී ප්‍රධාන වශයෙන් භාවිතා වෙනවා. දියමන්ති සහ මිනිරන්. අපි මීට කලින් මේ ගැන දල වශයෙන් සාකච්ඡා කරලා තිබුණත් ඔයාලට නැවත මතක් වෙන්නත් එක්ක අපි නැවතත් දියමන්ති සහ මිනිරන් පිළිබඳ මතකය අලුත් කරගමු. එතකොට මේ දියමන්ති වගේම මිනිරනුත් සම පරමාණුක දැලිස් ව්‍යුහ වලින් සමන්විත වෙනවා.
අපි සමපරමාණුක දැලිසක් කියන්නේ මොකක්ද කියලා කලින් කතා කරලා තියෙනවනේ. ඒ වගේම දියමන්ති සතුව ඝනාකාර ස්පටික ව්‍යුහයක් තියෙනවා. ඊළඟට මිනිරන් ගත්තාම ද්විමාන කාබන් ස්තර වැන්ඩවාල් බල මගින් සම්බන්ධ වෙලා තමයි මිනිරන් සකස් වෙලා තියෙන්නේ. අපි බන්ධනවල දිග කතා කළොත් මුහුම්කරණයේ වෙනස නිසා කාබන් බන්ධන දිග ගත්තහම මිනිරන් වල කාබන් වල බන්ධන දිග දියමන්ති වල කාබන් බන්ධන දිගට වඩා අඩු වෙනවා. ඒකට හේතුව මොකක්ද? මිනිරන් තියෙන්නේ sp2 මුහුම් කරන තත්වය. නමුත් දියමන්ති තියෙන්නේ sp3 මුහුම් කෘත කාබන් දියමන්ති වල තියෙන්නේ. එතකොට ඒ හේතුව හින්දා දියමන්ති වල කාබන් බන්ධන දිගට වඩා මිනිරන් වල කාබන් බන්ධන දිග අඩුයි. මේ ව්‍යුහ දෙක සංසන්දනය කරද්දී දියමන්ති වල දැලිස් ව්‍යුහය තමයි වඩාත් ශක්තිමත් වෙන්නේ. මොකක්ද ඒකට හේතුව? මිනිරන් වල නම් අපි දන්නවා ද්විමාන කාබන් ස්තර සම්බන්ධ වෙලා තියෙන්නේ වැන්ඩවාල් බල මගින්නේ. වැන්ඩවාල් බල කියන්නේ දුබල බල විශේෂයක්. ඒ හින්දා ස්තර එකිනෙක සාපේක්ෂව චලනය වෙන්න පහසුයි. ඒ වගේම විස්ථානගත පයි ඉලෙක්ට්‍රෝන තියෙනවා මිනිරන් වලට. ඒ නිසා මිනිරන් විද්‍යුත් මෙන්ම තාප සන්නායකයක්ද වෙනවා. ස්තර අතර තියෙන වැන්ඩවාල් අන්තර්ක්‍රියා නිසා මිනිරන් හොඳ ලිහිසි ද්‍රව්‍යයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඔයාලට දැන් මේ රූප සටහනෙන් පෙනෙන්නේ ස්වාභාවිකව තියෙන නොකැපූ දියමන්තියක්. ඒ ඉස්සරහින් ඔයාලට දකින්න පුළුවන් දියමන්ති වල ව්‍යුහය. ඊළඟට ඔයාලට පෙනෙන්නේ ග්‍රැෆයිට්. ඒ කියන්නේ මිනිරන් වල ඡායා රූපයක්. ඒ ඉස්සරහින් ඔයාලට දැන් දකින්න පුළුවන් මිනිරන් වල ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. ද්විමාන ස්තර දෙකක් අතර තියෙන වැන්ඩවාල් බල නිරූපණය කරලා තියෙනවා. මීළඟට මම ඔයාලට පෙන්වන්න යනවා වීඩියෝ දර්ශනයක්. මේක මම අන්තර්ජාලයෙන් ලබාගත් එකක්. ඔයාලට දියමන්ති සහ මිනිරන් වල වෙනස සහ ඒ වගේ තියෙන විශේෂතා පිළිබඳව තවදුරටත් පැහැදිලි වෙන්න තමා මම මේ වීඩියෝ දර්ශනය ඔයාලට පෙන්වන්න මේකට ඇතුළත් කරලා තියෙන්නේ. දැන් අපි ඒ දර්ශනය වෙත යමු. Diamond is an allotrope of carbon. Allotropes are the different structures that an element can exist in. For example, diamond's close cousin graphite is also made up of pure carbon, but because its carbon atoms are packed more loosely, it is softer and brittle. The atomic arrangement of a diamond is called a crystal structure. This means that its atoms are arranged in a repetitive pattern and are closely packed. The high density of this arrangement makes diamond a super hard material. A diamond in its purest form is colorless. The presence of color in a diamond is caused by an impurity. Boron turns the diamond blue. Nitrogen impurities result in a yellow hue, while colors such as brown and pink are caused due to structural defects. The property of a diamond that makes it shiny is its luster. The structural uniformity of the atoms in a diamond allow it to disperse light of all colors, which gives it that twinkling effect.
ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ ෆුලරීන් පිළිබඳවයි. මේ ෆුලරීන් කියලා කියන්නේ කාබන් වල මෑතකදී සොයාගත්ත තවත් බහුරූපී ආකාරයක්. ෆුලරීන් වලදී කාබන් පරමාණු ගෝලාකාරව එකිනෙකට සම්බන්ධ වෙලා පවතිනවා. ඔයාලට දැන් දකින්නට ලැබෙන රූප සටහනේ මුලින්ම තියෙන රූපය C60 ෆුලරීන්. ඒ කියන්නේ අපි කලිනුත් කතා කළ බක්මිනිස්ටර් ෆුලරීන් වල ව්‍යුහය තමා ඔයාලට දකින්න ලැබෙන්නේ. මේක තමයි ෆුලරීන් වල වඩාත් සුලභම ආකාරය. මේක සොයාගත්ත පුද්ගලයාගේ නමින් තමයි නම් කරලා තියෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් බකී බෝල් කියලා හඳුන්වනවා. ඒ වගේම ෆුට්බෝල් එකක් වගේ තමයි ස්වරූපයේ තියෙන්නේ. මීට අමතරව තවත් විවිධාකාරයේ ෆුලරීන් ආකාර තියෙනවා. ඔයාලට ඊට පහලින් දකින්න ලැබෙන රූප සටහනේ තියෙන්නේ කාබන් 20 ෆුලරීන් ව්‍යුහයක් දකින්න ලැබෙනවා. ඊටත් පහලින් ඔයාලට දකින්න ලැබෙනවා සිලින්ඩර් ආකාර ව්‍යුහයක්. මේ ආකාරයේ ෆුලරීන් වලට අපි කාබන් නැනෝ ටියුබ් කියලා හඳුන්වනවා. ඊළඟට ඔයාලට දැන් දකින්න ලැබෙන රූප සටහනේ පෙන්වන්නේ C60 ෆුලරයිඩ්. ඒ කියන්නේ ස්වභාවයෙන් මේ කාබන් 60 ෆුලරීන් ස්වභාවයේ තියෙන ආකාරය තමයි ඔයාලට පේන්නේ දැන්. ඒක ෆුලරයිඩ් කියලා හඳුන්වනවා. එතකොට මේ ෆුලරීන් වල අපි කලින් කතා කරපු නැනෝ ටියුබ් ආකාරය අපි නැනෝ කර්මාන්තවලදී භාවිතා කරනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් පිළිබඳවයි. කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ වර්ණයක්වත් ගන්ධයක්වත් නැති ඉතාමත්ම විෂ වායුවක්. කාබන් මොනොක්සයිඩ් වල CO බන්ධන දිග දර්ශීය CO ද්විත්ව බන්ධනයේ දිගට වඩා අඩුයි. ඒ කියන්නේ කාබන් ඔක්සිජන් අතර ත්‍රිත්ව බන්ධන ස්වරූපයක් තමයි මෙහිදී දකින්න ලැබෙන්නේ. කාබන් මොනොක්සයිඩ් අපි භාවිතා කරනවා යකඩ නිෂ්පාදනයේදී ඔක්සිහාරකයක් විදිහට. ඒ වගේම කාබන් පරමාණුව මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල නිසා බොහොමයක් උත්ප්‍රේරක ප්‍රතික්‍රියා සඳහා මෙම කාබන් මොනොක්සයිඩ් සහභාගී වෙනවා. ඔයාලා කාබන් මොනොක්සයිඩ් වල ලුවිස් ව්‍යුහය ඔතනින් ඇඳ ගන්න. ඊළඟට අපි කතා කරමු කාබන් ඩයොක්සයිඩ් පිළිබඳව. කාබන් ඩයොක්සයිඩ් ඒවා අතර තියෙන ලන්ඩන් බල හේතුවෙන් පහළ උෂ්ණත්වවලදී හෝ අධික පීඩනවලදී කාබන් ඩයොක්සයිඩ් ඝනීභවනය වෙනවා. සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී වියලි අයිස් ඌර්ධව පාතනය වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. අපි දන්නවා වියලි අයිස් කියලා කියන්නේ මොකක්ද? ඊටමත් පහළ උෂ්ණත්වයේ යටතේ තියෙන කාබන් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ ඝනීභවනය වුණාට පස්සේ තමයි අපි වියලි අයිස් කියලා හඳුන්වන්නේ. මේ වියලි අයිස් සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී ඌර්ධව පාතනය වෙනවා. වෙලා කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ආහාර කර්මාන්තයේදී හිමායන කාරකයක් විදිහට. ඒ වගේම කෘත්‍රිම වැසි ඇති කරන්නත් මේ කාබන් ඩයොක්සයිඩ් සුලභව භාවිතා කරනවා. ඔයාලා කාබන් ඩයොක්සයිඩ් වල ලුවිස් ව්‍යුහයත් ඒ ආසන්නයෙන් ඇඳ ගන්න.
ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කාබන් වල ඔක්සෝ අම්ල පිළිබඳවයි. ඔක්සෝ අම්ලයක් කියන්නේ මොකක්ද කියලා අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට කාබන් හදන ඔක්සෝ අම්ලය වන්නේ කාබනික් අම්ලයයි. ඒ කියන්නේ H2CO3. මේ අම්ලය දුබල අම්ලයක්. කාබන් ඩයොක්සයිඩ් වායුව පීඩනයක් යටතේ ජලයේ දිය කරලා කාබනික් අම්ලය නිපදවා ගන්න පුළුවන්. මෙතනදී ඔක්සිජන් පරමාණු වලට ඍජුවම බැඳිලා තියෙන හයිඩ්‍රජන් පරමාණු ප්‍රෝටෝන විදිහට මුදා හරින්න කාබනික් අම්ලයට පුළුවන්. ඒ නිසා කාබනික් අම්ලයට ආම්ලික ලක්ෂණ පෙන්눔 කරන්න පුළුවන්. දැන් ඔයාලට දකින්න ලැබෙනවා රසායනික සමීකරණ තුනක්. ඒකෙන් පළවෙනි සමීකරණය යටතේ දක්වලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබනික් අම්ලය හැදෙන ප්‍රතික්‍රියාවයි. මේ ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. ඊට පස්සේ ඔයාලට පෙන්වලා තියෙන්නේ කාබනික් අම්ලය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා HCO3- අයනය හදලා H3O+ අයනයක් පිට කරනවා. ඒ කියන්නේ ප්‍රෝටෝනයක් මුදා හරිනවා. ඊට පස්සේ දෙවනි ප්‍රතික්‍රියාවෙන් දක්වලා තියෙන්නේ එතනදී හැදිච්ච HCO3- අයනය තවත් ජල අණුවක් එක්ක ප්‍රතික්‍රියා කරලා තවත් ප්‍රෝටෝනයක් මුදා හැරලා කාබනේට් අයනය හදනවා. ඒ කියන්නේ කාබනික් අම්ලයට පුළුවන් ප්‍රෝටෝන දෙකක් මුදා හරින්න. මේ මුදා හැරීමේ ප්‍රතික්‍රියාව පියවර දෙකකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ පියවර දෙකම ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා. ඒ නිසා තමයි අපි කාබනික් අම්ලය දුබල අම්ලයක් කියලා කියන්නේ. දැන් ඔයාලට දකින්න ලැබෙන රූප සටහනේ කාබනික් අම්ලයේ බන්ධන ව්‍යුහය දක්වලා තියෙනවා. එතකොට ඒ බන්ධන ව්‍යුහයේ තියෙන ඔක්සිජන්ට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු දෙකම ප්‍රෝටෝන ලෙස මුදා හරින්න කාබනික් අම්ලයට පුළුවන්. අපි දැන් කලින් සාකච්ඡා කරා කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා කාබනික් අම්ලය හදනවා කියලා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වලට පුළුවන් භෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. භෂ්ම සමග ප්‍රතික්‍රියා කරලා කාබනේට් අයන නිපදවන නිසා කාබන් ඩයොක්සයිඩ් වලට ආම්ලික ලක්ෂණ තියෙනවා කියලා අපිට පෙන්눔 කරන්න පුළුවන්. මේ විදිහට නිපදවන පළමුවන හා දෙවන කාණ්ඩවල කාබනේට වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් හමුවේ හයිඩ්‍රජන් කාබනේට හදනවා. පළමුවන සහ දෙවන කාණ්ඩවල කාබනේට කියලා අපි කියන්නේ දැන් අපි ගත්තොත් පළමුවන හා දෙවන කාණ්ඩවල භෂ්ම. පළමුවන කාණ්ඩයේ භෂ්ම ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. දෙවන කාණ්ඩයේ භෂ්මයක් ගත්තොත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ වගේ ඒවා කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙනවනේ සෝඩියම් කාබනේට් හැදෙනවා, මැග්නීසියම් කාබනේට් හදනවා. මේ වගේ කාබනේට වැඩිපුර තව දුරටත් කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රජන් කාබනේට් හැදෙනවා. හයිඩ්‍රජන් කාබනේට් කියලා කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී බයිකාබනේට් කියලා කියන්නේ. අන්න ඒ බයිකාබනේටය හැදෙනවා. ඔයාලට දැන් කාබන් ඩයොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරාම සිදුවන ප්‍රතික්‍රියා දෙක දැක ගන්න පුළුවන්. මුලින්ම හැදෙනවා සෝඩියම් වල කාබනේටය. මේක වැඩි දුරටත් කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා එතනදී ජල අණුවකුත් සම්බන්ධ වෙනවා. හැදෙනවා සෝඩියම් හයිඩ්‍රජන් කාබනේටය. එතකොට මෙච්චර වෙලාවක් අපි සාකච්ඡා කර හිටියේ 13 වෙනි කාණ්ඩය සහ 14 වෙනි කාණ්ඩයේ
මූලද්‍රව්‍ය පිළිබඳවයි. මේ මූලද්‍රව්‍ය පිළිබඳ ඔයාලගේ විෂය නිර්දේශයේ යටතේ සාකච්ඡා කරන්න තියෙන කරුණු සියල්ලම අපි මේ වන විට සාකච්ඡා කරලා අවසానයි. අපි ඊළඟ කොටසේදී සාකච්ඡා කරමු 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පිළිබඳව.